බැරි කොටස කිව්වේ නැහැ කියලා තියෙනවා. මෙන්න මේ ආකාරයට සීලය රකින්න පළවෙනි සිල්පදේ කියනවා නම් ප්‍රාණඝාතය. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය. මේ ප්‍රාණඝාතය වැළකීමේදී සචේතනිකව ඒ කියන්නේ දැනගෙන දැකලා මරන්න එපා. හුඹුවෙක්වත් මකුණෙක්වත් මදුරුවෙක්වත් කිසිම සතෙක් මරන්න එපා. නමුත් භාගතුන් වහන්සේ මේ සීල් පදයට ලොකු නිදහසක් දීලා තියෙනවා. අපිට පුළුවන් විරේක බේත් බොන්න. අපිට පුළුවන් විරේක බේත් කියන්නේ පණු බේත් දසු. එතකොට පණුවන්ගෙන් සුද්ධ වීමත් ඒක සිද්ධ වෙන අංගයක්. පණු බේත් නෙමෙයි. අපිට පුළුවන් තුවාල වලට බේත් දාන්න. අපිට පුළුවන් වතුර බොන්න. නමුත් පෙරලා බොන්න ඕනේ සත්තු ඉන්නවා වගේ පේනවා නම්. ඇහැට පේන සත්තු ඉන්නා නම් බොන්න බෑ. ඇහැට පේන්නේ නැති සත්තු හිතියට බොන්න පුළුවන්. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. කැමති ආහාරයක් ගන්න පුළුවන්. මේ ආකාරයට ප්‍රාණඝාතයෙන් වැළකීම ප්‍රධාන අරමුණු විය යුතුයි. ප්‍රාණඝාතයේ සීමාවල් භාගතුනාස් කියලා තියෙනවා. මකුළුදල් කඩනවා නම් උඩ ඉඳලා පල්ලෙහාට කඩන්න පුළුවන්. කොට්ටමෙට අවුවට දාන්න පුළුවන්. වසවිස පාවිච්චි කරන්න බෑ. කිසිම ආකාරයේ වසක් විසක් පාවිච්චි කරන්න බෑ. කොට්ටමෙට වල සත්තු ඉන්නවා නම් පිරිසිදු කරනවා මිසක් මරල එළියට දානවා කියලා එකක් නැහැ. උකුණෝ ඉන්නවා නම් උකුණන්ව යම්කිසි එළියේ ස්ථානයකට දාන්න අවුව නැති හේවන තියෙන තැනකට දාන්න උන්ව ආරක්ෂා කරන්න කියලා නැහැ. මරන්න එපා කියලා කියනවා. ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ. පළවෙනි කාරණේ මරණකින් නවතින එකයි. ඉතින් ඒක අමාරුයි පුරුදු වෙන්න. පුරුදු වුණාම ලේසි. සමහරු නම් කියනවා මේ අපි මදුරු නම් මරන්නේ ඒත් අර ඉබේට වදිනවා අපිට. අපි එතකොට අහන්නේ කුඹියක් කෑවහමත් ඉතින් ওই තරම් හයියෙන් ගහනවාද කියලා. එතකොට නම් පොඩ්ඩක් අඹරනවා වගේ දෙයක් කරන්නේ. එතකොට මේ හිතලා නෙමෙයිද කරන්න කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. දන්නේ නැතුවද කියලා. මේ හැම දෙයක්ම වෙන්නේ සිත්වලින්. ඇහි පිල්ලමක්වත් ගහන්න බෑ සිත් නැතුව. ඇහි බෝලයක් කරකවන්න බෑ. කාචයක් ફોකස් කරන්න බෑ. සිත් නැතුව කිසි දෙයක් කරන්න බෑ. මේ සිත්වලින් කරන්නේ අපිට තත්පරයකට කෝටි ප්‍රකෝටි ගණන් සිත් ඇති වෙනවා. ඒ සිත්වල චේතනාව කියලා ශක්තියක් තියෙන ඒවා පළ දෙනවා. අපි දැනගත්තත් නැතත්. ඒක තමයි මේ සංසාරේ තියෙන භයානකම. හිතන්න ප්‍රාණඝාතයෙන් නම් කොහොම හරි වළකිනවා කියලා. වළකින විදි හතර මම කියන්නම් අදාළ කරගන්න අනිත් සිල්පද වලට. අපේ තණ්හාවේ මට්ටම් හතරක් තියෙනවා. වස්තු වල තියෙන තණ්හාව. අමුදරු ඥාති මිත්‍රාදීන්ට තියෙන තණ්හාව. අතපය අවයව වලට තියෙන තණ්හාව. ජීවිතයේ තියෙන තණ්හාව කියලා මට්ටම් වලින් ටික ටික වැඩි වෙලා තණ්හාව ඉහළට එනවා. පාරමිතාවල මේ පළවෙනි දෙකේ පාරමිතාවට අරගෙන තුන්වෙනි එක උපපාරමිතාවට අරගෙන හතරවෙනි එක පරමත්ත පාරමිතාවට තමයි යොදලා තියෙන්නේ. නමුත් ඉතින් මේ පාරමිතාවට යොදන කොටසත් මහ පුළුල් පරාසයක තියෙන. ඒ හින්දා අපි තේරුම් ගැනීම පිණිස ඒක දෙකට බෙදලා විස්තර කරනවා. වස්තු වල තියෙන තණ්හාව නිසාවත් සතෙක් මරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න ඕනේ ඉස්සෙල්ලා. නමුත් මේ අටසිල් ගත්ත දවසට නෙමෙයි මම මේ කියන්නේ. මේ පටන් ගන්න කෙනෙකුට පන්සල් ලකින්න. අටසිල් ගත්ත දවසට ජීවිතේ ඊයත් මරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න එක සැරේම පන්සිල් පද පහක් එහෙම රකින්න පුළුවන් සමාදන් වෙලා. නමුත් Tamanට තේරෙන්න ඕනේ වස්තුවට හානි කරද්දී අපි තුමුනේ සත්ත්වය වෙලා අපේ ආහාර කනවා කියලා. වසක් විසක් තියන්නේ නැතුව වෙන ක්‍රමයකින් වළක්වනකම් නවත්තනකම් තමන්ගේ ආහාර ටික ගියක් කමන්නේ මේ සතාව මරන්නේ නැහැ කියලා හිතන්න සෑහෙන්න හිතන්න ඕනේ. නැත්තම් ඉතින් කේන්ති ගියොත් මරන්නම හිතනවා. මේක හරි කරදරයක් මේකට වෙලාවක් නැහැ. ලේසි වැඩේ මරණ එක තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මරණකොට නම් හරි ලේසි. අපි මැරෙනකොට තමයි ටිකක් අමාරු. මොකද එක සැරයක් මරුවාම එක සැරයක් මරිලා අපි නවතිනවා නම් හොඳයි. මේක එහෙම දෙයක් නැහැ. තප්පරෙහි කෝටි ප්‍රකෝටි ගණනකින් අපි කරන්නේ. අතක් උස්සලා අතක් පාත් කරලා මధుරයෙන් මරුවත් කෝටි ගණනක් සිත්වලින් කරන්නේ. ඔය එක සිතක් එක සැරයකට පළ දුන්නාම එක සැරයක් අපායට යනවා. ගියාම ළඟම තියෙන අපායේ අවුරුදු බිලියන් 162ක් ඉන්න ඕනේ.
දුක් විඳිනවා. මනුෂ්‍ය වර්ෂ වලින් කියනවා. ඒ හින්දා ගියොත්යි එන්න හිතලා වැඩක් නැහැ. මගදී එන්න දෙන්නේ නැහැ. යන හැම කෙනාම කියන්නේ මම නම් ආයෙ වැරද්ද කරන්නේ නැහැ කියලා. එහෙම ඒ කාලේ පුරාවටම කියනවා. ඒ අවස්ථාව හම්බෙන්නේ එක නිරයකට ගියාම ඒ නිරයෙන් තව නිරයකට ගිහිල්ලා ඒ නිරයෙන් තව නිරයකට ගිහිල්ලා ඒ නිරයෙන් තව නිරයකට ගිහිල්ලා නැවත ආපහු මුල නිරයට වැටෙනවා කියන්නේ. ඒ වගේ තමයි දේවදූත සූත්‍රයේ බාලපඬිත් සූත්‍රවල ඒක විස්තර වෙනවා හොඳට. ගියාට පස්සේ එන්න ටිකක් කල් යනවා. කියන්නේ ටිකක් වැඩියෙන් කල් යනවා. ඒ හින්දා යන්න හිතන්නවත් එපා. තිසරණ සහිත පන්සිල් ලවම වශයෙන් හැම වෙලෙම තිබ්බොත් ඕනම වෙලාවක මරුණොත් භාගතුන් වහන්සේ සාතික වෙනවා. මනුස්ස ලෝකේ හෝ ඊට උඩ දිව්‍ය ලෝකයෙන් හේතු උපදින. කෙනෙක් මේ රක්ෂණ ඔක්කොක් ගන්නවට වඩා හොඳ රක්ෂණයක් මම හිතන්නේ. බුද්ධ ආගමේ තියෙන අවම රක්ෂණය. තිසරණ සහිත පන්සිල්. දිවි හිමියෙන්වත් කඩන්නේ නැහැ කියලා සමාදන් වෙන පංචශීලය. තමයි අවම රක්ෂණය. ඊට වඩා හොඳ රක්ෂණ ගොඩක් තියෙනවා. නමුත් මේකෙන් පටන් ගන්න ඕනේ. මේක කරන්නේ නැතුව ඉදිරියට යන්න බෑ. වස්තුවට හානි කරද්දී සතෙක් මරන්නේ නැහැ කියලා පුරුදු පුහුණු වෙන පුද්ගලයා හිත දුර්වල වෙනවා තමන්ගේ දරුවෙක් ගාවට සතෙක් ආවොත්. අම්මා තාත්තා ගාවට ආවොත් දුවසගෙන ඉන්නේ නැහැ. හැබැයි කියලා තියෙන්නේ මරන්න එපා කියලා විතරයි. වළක්වන්න එපා කියලා නෑ. මරණ චේතනාව එහෙම් පිටින්ම අයින් කරගන්න පුළුවන් වුණොත් ඒ සතාවගෙන් බේරෙන්න ලේසි ක්‍රමයක් කියන ඉතාම අමාරු අවස්ථාවක තමයි එක්ක මරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සතාවි මරනවා කියන සත්‍යයට එන්නේ. එහෙම වුණත් මරන්නේ නැහැ කියලා හිතන්න. මොකද භාගතුන් වහන්සේ ඒ අපිට හොඳක් නිසයි ඒක කියලා තියෙනවා. ඒක හොඳක් වෙන විදි ගොඩක් තියෙනවා. මොකද දැන් භාගතුන් වහන්සේ බුද්ධත්වයට ලබන්න තමන්ගේ ළඟම හිතවතුන් බොහෝ තැන්වලදී දන් දෙනවා. මේ හන්ද දන් දෙනවා. තමන්ගේ දරුවන් භාර්යාවන් ඒ වගේ දාස භාවයට දෙනවා. ඒ වගේ දේවල් කරනවා. තරහටද කරන්නේ? නෑ, තරහට නෙමෙයි කරන්නේ. ඒ කරපු නිසා තමයි ඒ සියල්ලන්ම මාද සසරින් මුදවලා ගියේ. අපි කොච්චර අපේ දරුවන්ට ආස වුණත් කැමති වුණත් දරුවන්ව ව්‍යසන වලින් බේරන්න අපිට බෑ. මගදී හැප්පෙන්න පුළුවන්. ලෙඩක් හැදෙන්න පුළුවන්. යනාදී වශයෙන් ඕන තරම් දේවල් වෙන්න පුළුවන්. අපිට අපේ දරුවන්ව හරියටම බේර ගන්න ඕන නම් අපි මරණ එක නවත්තන්න ඕන. එතකොට අපි ප්‍රබල ස්ථානයකට එනවා. ඒ ප්‍රබල කෙනෙක්ව විතරයි තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. අපි බයෙන් ඉඳද්දී දරුවෙක්ගේ බය නැති කරන්න අපිට බෑ. අපි බය නැත්නම්කට එන්න ඕන. නිර්භය ස්ථානයේ තියෙනවා මේ ශාසනය. මේ ශාසනය විතරයි එවැනි නිර්භය ස්ථාන තියෙන්නේ. හිත සැලෙන්නේ නැති ඕනම අවස්ථාවක හිත එකඟ කරගෙන කෙලින් හිතගෙන යෝධයෙක් වගේ ඉන්න පුළුවන්. මේ ශාසනයේ හිත දියුණු කරොත් විතරයි. වෙන ශාසනයක එහෙම ස්ථානයක් නැහැ. එහෙම ප්‍රබල ස්ථානයකට ආවහම Tamanට කැමති ප්‍රමාණයකට උදව් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ඉතා උනන්දුවෙන් භාගතුන් වහන්සේගේ වචනය හිස් මුදුනින් පිළිගෙන තමන්ගේ ඥාතීන් නිසාවත් මිත්‍රයෝ නිසාවත් සත්තු මරණකින් වළකින්න ඕන. තුන්වෙනි කාරණය තමයි තමන්ගේම අතපය අවයව වලට හානි කරද්දී තමන් අතේ ආයුධයකුත් තියෙනවා නැත්නම් මරන්න ක්‍රමයකුත් තියෙද්දී මරන්න නැතුව ඉන්නේ. වළක්වන්න එපා කියලා නෑ. නමුත් මරන්න එපා කියලා තියෙනවා. හතරවෙනි එක තමයි ජීවිතේ ගියත් මරන්න නැහැ කියලා හිතන්නේ. අන්න එක තමයි සිල්පදේ සම්පූර්ණ වෙන තැන. මේ සිල්පද අටටම මේ විදිහට උදා ගන්න. මෙහෙම එකක් තියෙනවා. සංයුත්ත නිකායේ තියෙනවා ගාමිණී සංයුත්තේ කියලා. ඒකේ තියෙනවා ලස්සන උදාහරණයක්. මෙහෙමයි එක්තරා පුද්ගලෙක් භාගතුන් වහන්සේගෙන් බණ අහන්න යනවා. භාගතුන් වහන්සේ නොඑක ආකාරයෙන් ප්‍රාණඝාතය කරන්න එපා කියලා කියනවා. ප්‍රාණඝාතය කරන පුද්ගලයාට ඒ පුද්ගලයා පහත් කියලා කියනවා. උසස් පුද්ගලයෙක් නෙමෙයි, උසස් මනසක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි කියලා කියන. කියන්නේ යම්කිසි නින්දාකටයුතු පුද්ගලයෙක් කියලා කියනවා. ප්‍රාණඝාතය කරන පුද්ගලයා නිරේ උපදිනවා, තිරිසන් වෙනවා.
බල්ලෙක් පූසෙක් මధుරෙක් වෙන්න ඕන නම් මේ වගේ දේවල් කරන්න කියලා තමයි කියන්නේ. මමත් දැන් භාගතුන් වහන්සේ කෙරෙහි බොහෝ ශ්‍රද්ධාවෙන් මේ ධර්ම කාරණා අහන්න භාගතුන් වහන්සේ ළඟට යනවා. භාගතුන් වහන්සේට වඳිනවා. භාගතුන් වහන්සේට උපස්ථාන කරනවා. භාගතුන් වහන්සේ කෙරෙහි පුදුම ශ්‍රද්ධාවක් මට තියෙනවා. නමුත් මම ලොකු හෝ පොඩි හෝ ඉඳලා හිටලා හෝ සතු තාම මරනවා. මට භාගතුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව මාත්‍රයෙන් විතරක් ගැලවෙන්න පුළුවන් වෙයිද කියලා මේ පුද්ගලයාට එක්තරා දවසක හිතන්න යෙදෙනවා. හිතලා මේ පුද්ගලයාට තේරෙනවා භාගතුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධා මාත්‍රයෙන් විතරක් නම් මට ගැලවෙන්න බෑ. එහෙම තිබුණා නම් භාගතුන් වහන්සේ මේ දේ මට කියන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වළකින්නත් ඕනේ කියලා. අනිත් එක භාගතුන් වහන්සේ කෙරෙහි අල්ප වූ ශ්‍රද්ධාවකින් ගැලවෙන්න බෑ. මොකද හරියටම ශ්‍රද්ධාව තියෙනවා නම් කියපු දේ එහෙම පිටිම කරනවා. එතකොට ඒක අඩුවක් කරන්නේ නැහැ. යම් කිසි පුද්ගලයෙකුට භාගතුන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ ශ්‍රද්ධාව පිහිටුවාම පිටකේ තියෙන නම් වචන කිය ඒ වෙලෙම ක්‍රියාත්මකයි. ආයි ක්‍රියාත්මක කරනවද නැද්ද මේක ඇත්තද නැද්ද එහෙම හොයන්න යන්නේ නැහැ. ඒ මොකද භාගතුන් වහන්සේගේ ශක්තිය පිළිබඳව දන්නවා. නිවන් දකින්න කැමති පුද්ගලයාව නොමග යවන්නේ නැති බව දන්නවා. භාගතුන් වහන්සේගේ අසීමිත ගුණය දන්නවා. ඒ හින්දා ඒ පුද්ගලයා හිතනවා එහෙනම් මගේ මේ ශ්‍රද්ධා මාත්‍රයෙන් මට බේරෙන්න බෑ. එහෙනම් මම අද ඉඳලා දිවි හිමියේ සියලු සතුන් මරණකින් වළකිනවා. මෙන්න මේ ධර්මය ඔහුට වැටහෙනවා. ඔහු තුල ওই ධර්ම උපදිනවා. ඕපනයිකයි පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤෝහි කියලා කියන්නේ ඔක තමයි. තමන් තුල ওই ධර්මයේ ඉපදෙන්න ඕනේ. ඉපදිච්ච ගමන් මේ පුද්ගලයා වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. මොකද්ද? කලින් හිටියේ මරුණොත් නිරය හතරෙන් අපාය හතරෙන් එකක උපදින පුද්ගලයෙක් හැටියට. මේ සීලය සමාදන් වීමත් සමග මේ පුද්ගලයා උසස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. කොයි වෙලේ හරි මරුණොත් මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ උපදින පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේක තමයි ධර්මයේ ශක්තිය. මේක තමයි සාන්දිටික ඵලය. අස්පනා පිට ඔප්පු වෙන ඵලය ඒක තමයි. අස්පනා පිටම පේනවා. ඒ වෙනසත් එක්කම ඒ පුද්ගලයා ජීවත් වෙලා හිටියොත් ඒ පුද්ගලයාට හොඳයි. ඒ පුද්ගලයා මැරුණත් හොඳයි. ඒ පුද්ගලයාට යන්නේ හින්නවටත් වැඩිය හොඳ තැනකට. මේ ප්‍රයෝජනීය දකින්න නුවණැත්තෝ සහ වීරවන්තයෝ භාගතුන් වහන්සේ කියන සිල්පද සියල්ල රකින්නවා. අඩු කරන්නේ නැතුව සාමාන්‍ය ජීවිතයේ අවම වශයෙන් තිසරණ සහිත පන්සිල් සමාදන් වෙන්නම ඕනේ. රකින්නම ඕනේ. අන්න එදාට තමන් බෞද්ධයෙක් කියලා සිංහනාදයක් කරන්න පුළුවන්. එතකන් තමන්ට යන්න වෙන්නේ මේ අන්‍යාගමිකයෝ යන තැනටයි කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තව දුරටත් මේ මිනිස්සුත් එක්ක ඉන්නවද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. මේ වගේ AC room වල නම් ඉඳ හම් වෙන්නේ නැහැ. ගියාම කට්ටියටම එකට දුක් විඳින්නයි තියෙන්නේ. මෙන්න මේකයි ලෝකේ තියෙන தত্ত্বය. අපි කැමති වුණත් අකමැති වුණත් මේක තමයි සිද්ධ වෙන්නේ. Tamanට මේකෙන් මිදෙන්න ඕන නම් කරන්න තියෙන්නේ එකම එක දෙයයි. සීල්පද ටික රකින්න එකයි. පුළුවන් තරම් නිවැරදි ධර්මය අහන එකයි. නිවැරදි ධර්මයේ තියෙන ත්‍රිපිටකයේ අටුවාවේ. ත්‍රිපිටකයේ අටුවා පරිහරණය කරන්න පුළුවන් නම් ඉතාම සුදුසුයි. මොකද කෙලින්ම බුද්ධ වචනේ එකේ තියෙන්නේ. බොහෝ උනන්දුව තියෙනවා නම් දැන් ඕනම කෙනෙකුට අරහත්ත්වය ලබන්න තරම් ධර්මයේ තියෙනවා. අරහත්ත්වය ලබන්න බැරි කාලයක් නෙවෙයි මේක. බුද්ධ ශාසනයක් නිකම්ම ඉවර වෙන්නේ නැහැ. පෙරම් පුරන කාලේ දිහා හිතලා බලන්න. එච්චර පෙරම් පුරලා අවුරුදු 1000ක් විතර නම් නැත්නම් 2000ක් විතර නම් මිනිස්සුන් ගොඩ දාන්න පුළුවන් මොන අපරාධයක්ද? එහෙම නැහැ. අවුරුදු දහස් ගාණක් ඉස්සරහට තව රහත් වෙනවා. හැබැයි ශ්‍රද්ධාව තියෙන වීරිය තියෙන පුද්ගලයෝ විතරයි. කොච්චර ගනුම තිබ්බත් ශ්‍රද්ධාව නැත්තම් කියන දේ අහලා ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒ තියෙන ප්‍රඥාවෙන් ප්‍රඥාව උසස් මට්ටමකට එන්නේ නැහැ. භාගතුන් වහන්සේ කියපු දේවල්
සමහරක් අතහැරියොත් සමහරක් පිළිගත්තොත් ඒ පුද්ගලයාට ප්‍රතිඵලයක් නැහැ. මොකද භාගතුන් වහන්සේ භාගයට නෙමෙයි කියලා තියෙන්නේ. භාගතුන් වහන්සේ වැඩියෙන් කියලා තියෙනවා. භාගතුන් වහන්සේ අවශ්‍ය ප්‍රමාණයමයි කියලා තියෙන්නේ. ඒකට කියනවා කේවල පරිපොඤ්ඤං පරිසුද්ධං බ්‍රහ්මචර්යං කාස. ඒ කියන්නේ තනිව ගත්තත් ඒ ධර්ම සම්පූර්ණයෙන්ම පරිසුද්ධ වූ බ්‍රහ්මචර්යා ප්‍රකාශ කළා තියෙනවා. මේ විදිහට අද හිතන්න අද ඉඳලා මේක සමාදන් වෙනවා කියලා අතීතේ මොනවා කරලා තිබ්බත් කමක් නැහැ. මේ ධර්මයේ ඒ තරම්ම ප්‍රබලයි. මම හිතන්නේ මෙතන ඉන්න පුද්ගලයෝ දඩේම යනවා කියලා. නමුත් අඟුලිමාල කියලා හොරෙකුටත් මම කියන්නේ මේ ඒ ජීවිතේ ඒ වෙලාවේ හොරෙක් බවට පත් වෙලා හිටියේ. ඒ එවැනි තත්ත්වයක ඉති පුද්ගලයෙකුට සමාදන් වෙලා රහත් වෙන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ මේ භාගතුන් වහන්සේගේ තියෙන ශක්තිය නිසා. ධර්ම රත්නයේ තියෙන ශක්තිය නිසා. Taman කලින් මොනවා කරලා තිබ්බත් ඒ කරපු බව සියල්ලම අද ඉඳලා අමතක කරලා දාන්න ආයි මතක් කරන්නවත් එපා. මතක් කරන එකත් පාපයක්. කුකුචේ කියන්නේ. කරපු බව පිළිබඳ මතක් වෙලා පසුතැවෙනවා නම් නොකරපු පින් ගැන පසුතැවෙනවා නම් ඒකට කියන්නේ කුකුච්චේ. ඒ නිසා මතක් කරන්න එපා අමතක කරලා දාන්න. මෙතන ඉඳලා හිතන්න අද ඉඳලා මම හොඳ වෙනවා. අද ඉඳලා සීලවන්තයෙක් බවට පත් වෙනවා. රහතන් වහන්සේලාට බලපු ගමන් තේන පුද්ගලයෙක් බවට පත් වෙනවා. රහතන් වහන්සේලාගේ අනුකම්පාව ලබන්න ආර්ය කාන්ත වෙන්න ඕන. එතකොට තමයි යම් කිසි දවසක අපිට දානයක් හරි දෙන්න ලැබෙන්නේ. දිවසින් බලලා සද්ධාවන් ළඟට තමයි ඉස්සල්ලාම යන්නේ. ප්‍රඥාවන්තයා ගාවට යනවා කියලා නෑ. සද්ධාවන්තයා ගාවට ඉස්සල්ලාම යනවා. මොකද සද්ධාවන්තයා තමයි ප්‍රඥාවන්තයා. ඒක නිසා තමයි මම කියලා තියෙන්නේ සද්ධාවෙන් පටන් ගන්න නිසා. මේ ආකාරයට ප්‍රාණඝාතයෙන් වළකින්න. හොරකම කියන එක සුළුෙන් හෝ කරන්න එපා. කරන්න එපා. ඒ කියන්නේ සුළු දෙයක්වත් ගන්න එපා. අදුම ගානේ තමන්ගේ කාර්යාලයේ තියෙන තමන්ට පාවිච්චි කරන්න නුසුසු දෙයක් පාවිච්චි කරන්න එපා. කාර්යාලීය ප්‍රයෝජනය සඳහා දෙන දෙයක් තියෙනවා නම් පෞද්ගලිකව පරිහරණය කරොත් කාර්යාලයෙන් තහනමක් තියෙනවා නම් ඒ දේ පරිහරණය කරන්න එපා පෞද්ගලික දේවල් වලට. ඒවත් හොරකම්. අයිතිකරුට නොපෙනෙන්න හෝ අයිතිකරුගේ කැමැත්තට පිටින් පාවිච්චි කිරීම හොරකමක්. ඒ නිසා මේ මහ ලොකු දේවල් වෙන්න ඕනේ නැහැ හොරකම කියන ශික්ෂාපදේ කනේ. පොඩි දේවල් උත් කැඩෙනවා. ඒ හින්දා සැලකිලිමත් වෙන්න. අනික් කාරණේ තමයි අබ්‍රහ්මචර්ය වේරමණී. කාමේහි හැසිරෙන්න මෙපා. අබ්‍රහ්මචර්ය වේරමණී කියන්නේ. කාමීසු මිත්‍යාචාරා කියවහම තව කෙනෙකුට අයිති ස්ත්‍රියක් එක්ක වැරදි විදිහට හැසිරෙන්න එපා. එවැනි ස්ත්‍රීන් 20ක් සඳහන් කරලා තියෙනවා. අම්මා රකින්න, තාත්තා රකින්න, අම්මා තාත්තා රකින්න, සහෝදරයා රකින්න, සහෝදරියා රකින්න, ගෝත්‍රය රකින්න, ධාර්මිකයෝ රකින්න. ඥාතීන් රකින්න. අහවල් ස්ත්‍රියගාව කියොත් දඩ කියලා නියම කරපු ස්ත්‍රිය. එහෙම නැත්නම් ගැබිනිව හෝ තමාගාව රක්ෂා කරන ස්ත්‍රිය කියලා. රක්ෂා කරන කෙනාට කාමයිතියක් නැති තීන් 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනා තමයි. ඒ ඇරින්ද කියලා තියෙන නොඑක් ආකාරයෙන් විවාහ වෙන විදි. ඒ විවාහ වෙන විදි සියල්ලම කියලා තියෙනවා. ඒ සියල්ලටම එකන් කලිය අත කියලා හෝ කැමැත්තෙන් ප්‍රිය වූ පුරුෂයා ඡන්දවාසිනී කියලා. කැමැත්තෙන් ප්‍රිය වූ පුරුෂයාත් එක්ක වචනයක් දීලා මම ඔබත් එක්කයි ඉන්නේ කියලා පොරොන්දු වෙච්ච ස්ත්‍රිය හෝ අන්‍යවැනි ස්ත්‍රියක් එක්ක වෙන පුරුෂයෙක් හිටියොත් සිල්පදේ කැඩෙනවා. කැඩුනහම ඊට අනුරූප වූ ඊටාම සුදුසු කටු ඉඹුලක යන්න වෙනවා. ගිහිල්ලා නපුංසක වෙනවා. ඊට පස්සේ පණ්ඩක කියන තත්ත්වයට යනවා. එතනින් පණ්ඩක කරවනවා. ඊට පස්සේ තිරිසන් වෙලා පණ්ඩක කරවලා
ඔක්කොම කර්ම ඉවරනාට පස්සේ ස්ත්‍රියක් වෙලා නවතිනවා. ඒ හින්දා ස්ත්‍රියක් බවට පත් වෙන්නේ කාමීත්‍යාචාරය ඉදිරිය නෙමෙයි. කාමීත්‍යාචාරයේ ඉදිරියලා ඔක්කොම ඉවරනාට පස්සේ ඊට පස්සේ යම් කිසි කෙනෙක් පින් කළා ස්ත්‍රියක් වෙන්නම ප්‍රාර්ථනා කරනවා නම් දිගටම ස්ත්‍රියක් වෙලා ඉන්නවා. පුරුෂයෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා නම් පුරුෂයෙක් බවට පත් වෙනවා. ඒ මොකද පින කියලා කියන්නේ යම් කිසි දෙයක් කරාම අපි කැමති ආකාරයේ ප්‍රතිඵලයක් දෙන දෙයක්. පව කියලා කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරාම අපි අකමැති ආකාරයේ ප්‍රතිඵලයක් දෙන දෙයක්. අපි යම් කිසි ස්ත්‍රියක් පුණ්‍ය කර්මයක් කළා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? ප්‍රිය වූ දරුවෝ ලබන්න. දරු සුඛකල් බලන්න. හොඳ ආභරණ ලබන්න. හොඳ ස්වාමියෙක් ලබන්න. හොඳ ගයක් ලබන්න. ඔන්න ආකාරයේ ස්ත්‍රී ආකාරයේ තණ්හාවක් ස්ත්‍රීකට තියෙනවා. එතකොට පින් කරලා ප්‍රාර්ථනා වෙන්නේ කැමති වෙන්නේ ස්ත්‍රී ආකාරයමයි. එතන නිසා දැන් යසෝදරා දේවිය ගුණයක් නැති හින්දා ස්ත්‍රියක් නෙමෙයි. අසංක 20ක් ඉඳලම ස්ත්‍රියක්. බෝසතාණන් වහන්සේ ඉඳලා බෝසතාණන් වහන්සේ සමග සාරාංශක කල්ප ලක්ෂයක් නෙමෙයි. කල්ප වලින් අසංක 20කුත් 1.140 20කුත් තව ලක්ෂයක් එකට ඇවිල්ලා තියෙනවා. ස්ත්‍රියක් හැටියට අතිශයින් ගුණවන්ත ස්ත්‍රියක්. හිතන්නවත් බෑ, හිතලා ඉවර කරන්නවත් බෑ ගුණය. නමුත් සමහර කෙනෙක් කලාතුරකින් කැමති ස්ත්‍රී ආත්ම භාවයෙන් මිදෙන්න. එහෙමනම් ස්ත්‍රියක් වගේ ඊතා විනීතව ඉඳලා සිල්පද රැකලා හොඳින් බණහලා ඊතා ඕනකමින් ප්‍රාර්ථනා කළොත් ඊළඟ ජීවිතවල පුරුෂයෙක් බවට පත් වෙන්න පුළුවන්. පුරුෂයෙක්ට තියෙන්නේ පුරුෂාකාරයේ තණ්හාවක්. ඔහුට බලය ඕන. ඔහුට පාලනය ඕන. ඔහුට ඕන දේවල් පුරුෂාකාරේ නම් ඔහු පින්කල්ලා ඒ ඵල දෙන්නේ පුරුෂාකාරයෙන්. පව් තිබුණොත් විතරයි මාරු වෙන්නේ. ඒ මාරු වෙන්නේ ස්ත්‍රීකට නෙමෙයි. පොඩ්ඩක් අඩුපාවකින් තමයි මොන හරි තව පින් කියෙද්දි එකට එක්ක වුණාම තමයි ස්ත්‍රියක් වෙලා නවතින්නේ. කෙලින්ම යන්නේ අපායට. නැත්නම් අපායට ගිහිල්ලා තමයි පස්සේ පිරිසන් වෙලා බොහෝ සිය ගණන් දහස් ගණන් ආත්ම වල ඉඳලා තමයි අන්තිමට කර්මය ගෙවුනට පස්සේ තමයි ස්ත්‍රියක් වෙන්නේ. මෙහෙම වැරදි සිතුවිල්ලක් නිසා ත්‍රිභාවයට මේ ජීවිතයෙන්පත් වෙච්ච අපේ පුද්ගලයේ උතුම් රහතන් වහන්සේ කෙනෙක් පස්කලක සෝරෙය්‍ය සිටු. ඒ සෝරෙය්‍ය සිටුවරයා දෝලාවකින් තමන්ගේ මිත්‍රයෙක් එක්ක තමන්ට දෝලාවකුත් තමන්ගේ සිටුවරයෙක් වූ අනික් මිත්‍රයාත් එක්ක තව දෝලාවකුත් ඒ දෝලා දෙකකින් ගමන් කරන වෙලාවේ මහා කච්චායන මහ රහතන් වහන්සේ ගඟේ පෑන් ස්ථානය කරනවා. ගඟේ තන්තාසය. කච්චායන කියලා කියන්නේ රත්තරන් පාටින් දිලිසෙන දේ. ඒ රූපේ දැක්කහම මේ සිටුවරයාට හිතෙනවා අනේ මගේ බිරිඳටත් මෙවැනි රූපයක් තිබුණා නම් කියලා. සිටුවිල්ලත් සමගම ස්ත්‍රී ආත්ම භාවයකට පෙරලෙනවා. තමන්ට ඊටාම ලොකු ලැජ්ජාවක් බවට පත් වෙනවා. දැන් ස්ත්‍රියක් හැටියට සමාජයට මුණ දෙන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? ශරීර කෘත්‍යයක් කරන්න තියනවා කියලා සේවකයන්ට දන්වලා පැත්තකින් තියලා යන්න කියලා කියනවා. එළියට බහලා දුවනවා. දුවලා ඊළඟ නගරයට යනවා. කාන්තාවක් හැටියට. වෙලෙන්ද ප්‍රමාණයක් හම්බෙලා ඊළඟ නගරයට යනවා. ගිහිල්ලා එහි සිටුවරයා දැකලා කැමති වෙනවා මේ සිටුවරයා. කාන්තාව. විවාහ වෙනවා. විවාහ වෙලා දරුවෝ ලබනවා. කලින් ජීවිතේ දරුවෝ ඉන්නවා. පසු කාලෙක තමන් එක දෝලාවෙන් ගිය අනික් මිත්‍රයා ඒ නගරයට එනවා. ආවහම කවුරුන් දැකලා එන්න කියලා කියනවා. කියලා අපෝපස්ථාන කරනවා. ඊටාම හොඳින් සැලකනවා. ඒ පුද්ගලයා අහනවා මොකටද මට සැලකන්නේ? ඔබ කවුද මගේ? ඒතොර කියනවා මම ඔබේ මිත්‍රයා. මට මෙහෙම දෙයක් වුණා. ඒ හින්දා මම පැනලා. ඉතින් මිත්‍රයා කියනවා මම ඔබේ මිත්‍රයා නේද? මට කියන්න තිබ්බා. කියලා. එතකොට කියනවා එහෙනම් මහා කච්චායන හාමුදුරුවෝ මේ නගරයට වැඩම කළා ඊටාම හොඳ අවස්ථාවක්. ගිහිල්ලා සමාවිත. එහෙම ගිහිල්ලා සමාවිත. සමාවිල්ල පුළුවන් ආයි පුරුෂයෙක් වඩපත් වෙනවා. මේ ගිනාවෙන්න කාරණයක් නෙමෙයි අත්‍තරම කියනවා. මේ අනන්‍යව කාරණා. ඊට පස්සේ
අර සිටුවරයා කියනවා දැන් එහෙම වුණාට කමන්නේ මාව අපිව දාලා යන්න එපා දරුවෝ ඉන්නවා. මේ ධනිය පරිහරණය කරන්න. මේ ධනිය අරගෙන මෙහි ඉන්නේ කියලා. එතකොට සෝරේ සිටුවරයා කියනවා ඇස් 50 පිට මෙහෙමජයක් වුණාම ඊගේ ඉන්න හිතනවාද? තවත් සංසාරේ ඉන්න හිතනවාද කියලා. එහෙම අහලා එවෙලම පැවිදිලා අහත් වෙනවා. ඔන්නෝකයි ඒ සිල්පදේ පිළිබඳ කෙටි හැඳින්වීමක් මතලේ ඉතා දීර්ඝ වශයෙන් ඉතා පැහැදිලිව දැනගත යුතු සියල්ල දේශනා කරලා තියෙනවා. සාවතුන් වහන්සේ එකක් පදයෙන් කියලා නෑ. බොරු කියනකොට කිසිම හේතුවක් නිසා බොරු කියන්න එපා. රැකියාව නිසා බොරු කියන්න එපා. හොයාගන්න මොකක් හරි ඇත්තක් කියන්න. සත්‍යයක් කියන්න. සම්මා ප්‍රෝග කියලා જાතියක් තියෙනවා. ඒක කරන්න යෑමේදී සමහරවන්ට මිත්‍යා ප්‍රෝග වෙනවා. නොකරම් බැරි අවස්ථාවකදී කරනවා නම් ප්‍රශ්නයක් ඇහුවම උත්තරේ දෙන්න ඕන නම් ප්‍රශ්නට අදාළ නොවන හරි ඇත්තක් කියන්න. ඒක තමයි සම්මා ප්‍රෝගය කියලා කියන්නේ. කොටින්ම කියනවා නම් දුටුගැමුණු රජුරෝයි සද්ධාතිස්ස රජු යුද්ධ කරන වෙලාවේ සද්ධාතිස්ස රජු පරිදිලා ගිහිල්ලා පන්සලේ ඇඳයට හැංගුණා. දුටුගැමුණු රජු ඇවිල්ලා අහනවා සද්ධාතිස්ස මෙහි ආවද ස්වාමීන් වහන්සේට බොරු කියන්න බෑ. නමුත් සද්ධාතිස්සව දෙන්නත් බෑ. මරනවා කියලා හිතෙනවා මරන්නේ නැහැ. ඒ රජවරු විශ්වාස කරන්න බෑ. කොයිලි මරනවාද කියලා. ඒ නිසා දෙන්න බෑ. ඒ හින්දා කියනවා මහරජ කුමාරයා ඇඳ උඩ නන්නේ. අන්න ඒකයි උත්තරේ. ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න. ඔయిత වඩා යන්න එපා. අපායටම තමයි යන්නේ. ඕක වැඩියෙන් කරන්න ගියොත් එම මොකද අපිට යම්කිසි තණ්හාවක් තියෙන නිසා තමයි බොරුව කියෙන්නේ. ඒ තණ්හාවේ ආකාරය අඳුරගත්තොත් බොරු නුකිය කියන්නේ. ඒ සමහරලාට මේ වෙලාවට එන්න කියලා කියනවා. එනකොට පරක්කු වෙනවා. අතරමඟදී දුරකථන ඇමතුමක් එනවා මේ තමන් කොහෙද ඉන්නේ දැන් කියලා. දැන් මේ ඉන්න තැන කියන්නේ හිතෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉස්සරහා තියෙන තැන තමයි කියන්නේ. ඒකත් බොරුවක් තමයි. ඒ මොකද තමන් නරකයි කියලා හිතනවාට තමන් කැමති නැහැ. තමන්ගේ නම්බුව ආරක්ෂා කරගන්න තණ්හාවක් තියෙනවා. අන්න ඒ නිසා ඒ වගේ දේවල් අතාරින්න ඕනේ. තමන් හොඳයි කියලා හිතනවාටයි තමන් කැමති. ඒ නිසා හොඳ වෙන්න තියෙන ආසාවට අනික් අයට යම්කිසි බොරුවක් කියලා හෝ හොඳ මිනිස්සෙක් බවට පත් වෙන්න හිතනවා. ඒක පිටකේ නම් ඉතා හොඳට පැහැදිලිව කියලා තියෙනවා. ඉච්ඡාව කියන කැමැත්තකින්ගේ හතරක් තියෙනවා. අත්‍රිච්ඡතා කියලා කියන්නේ පොඩි ළමයින්ට තියෙන එක වගේ. ඒ කියන්නේ අරයට තියෙනවා නම් මටත් ඕනේ ඒක. අන්න ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයි කියලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා දෙනම පිළිසිගා වඩනවලු. එක භික්ෂුන් වහන්සේ ළමකට අඹගලිය පූජා කරනවලු. අන් භික්ෂුන් වහන්සේට අඹගලිය පූජා කරාම අත්‍රිච්ඡතාව තියෙන භික්ෂුවට හිතනවලු. අර භික්ෂුන් වහන්සේට පූජා කරපු අඹගලිය නම් මේකට වඩා ඉදිලා කියලා. ඒක තමයි අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ. පොඩි ළමයින්ටත් ඒක තියෙනවා මියන්. සෙල්ලම් බඩුවක් දැක්කම ඒකත් මට ඕන. ඒකත් මට ඕන. කියලා අනික් එක්කෙනා ළඟ තියෙනකොට Tamanට ඕන. ඒ කියන්නේ අති ආසාව අත්‍රිච්ඡතාව. පාපිච්ඡතා කියලා කියන්නේ මොකද්ද? Taman තුල ගුණය නැහැ. නමුත් ගුණවන්තයෙක් හැටියට Tamanව අනුන් දැනගන්නවට කැමතියි. ඒ කියන්නේ පාපිච්ඡතා. නරක කැමැත්ත. ඒ කියන්නේ Tamanට ශ්‍රද්ධාව නැහැ. ඒ ශ්‍රද්ධාවන්තයෙක් කියලා Tamanව දැනගන්නවා නම් ඊටාම හොඳයි කියලා හිතනවා. Taman සීලය රකින්නේ නැහැ. Tamanට සීල් කැඩෙනවා. නමුත් මම සීලවන්තයෙක් කියලා අනිත් අය හිතනවා නම් ඊටාම හොඳයි කියලා හිතනවා. Taman දන් දෙන්නේ නැහැ. ඒකට මම දන් දෙනවා කියලා හිතනවා නම් ඊටාම හොඳයි කියලා හිතනවා. Taman ප්‍රඥාවන්තයෙක් නෙමෙයි නමුත් මම ප්‍රඥාවන්තයෙක් කියලා අනිත් අය හිතනවා නම් ඊටාම හොඳයි කියලා හිතනවා. ඒකට කියන්නේ පාපිච්චතා. මහිච්ඡතා කියලා කියන්නේ තමන් ශ්‍රද්ධාවන්තේ. තමන් ශ්‍රද්ධාවන්තේ වුණාට තමන් ශ්‍රද්ධාවන්තේ වුණ පමණටමදී අනික් අයක දැනගන්නත් ඕනේ කියලා හිතනවා. තමන් සීලවන්තේ. තමන් සීල රකින්නවා කියලා අනික් අයට කියන්න හිතනවා. දැනගන්න ඕනේ. ඒගොල්ලෝ දැනගත්තොත් හොඳයි කියලා හිතනවා. තමන් දන් දෙනවා. තමන් දන් දෙනකොට පොඩ්ඩක් තේින්නත් ප්‍රමාණයක් කරනවා. තමන් දන් දෙනවා කියලා අනික් අය දැනගන්න ඕනේ කියලා හිතනවා. තමන් ප්‍රඥාවන්තේ
ප්‍රඥාවන්ත නිසා පොඩ්ඩක් ප්‍රඥාව ප්‍රකාශ වෙන අන්දමට හැසිරෙනවා. එතකොට තමන් ප්‍රඥාවන්තයෙක් කියලා අනික් අය දැනගන්න නිසා ඒකට කැමති. ඒකට කියන්නේ මහිච්ඡතා. අපිච්ඡතා කියලා එකක් තියෙනවා. අල්පේච්ඡතාව. බොහොම සුළු කැමැත්ත කියන එකයි කියන්නේ. අධිගම අපිච්ඡතාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ තමන් සෝවාන් වුණත් තමන් සෝවාන් වහන්සේ කෙනෙක් කියලා අනික් අය දැනගන්නවට ඉඩ තියන්නේ නැහැ. දූතාංග අපිච්ඡතාවය කියලා එකක් තියෙනවා. තමන් දූතාංග දරුවට දුෂ්කර දූතාංග දරුවට කාටවත් තේින්න කරන්නේ දැනගන්න ඉඩ තියන්නේ. පරියප්ති අපිච්ඡතාවය කියලා කියන්නේ තමන් ත්‍රිපිටකය දන්නවා. ත්‍රිපිටකයම දැනගත්තත් තමන් දන්න කෙනෙක් හැටියට හැමදාම කියන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂතාවය කියලා කියන්නේ ප්‍රත්‍ය ලැබුණාම දින ප්‍රමාණයටම ගන්නෙ නැහැ තමන්ට අවශ්‍ය ප්‍රමාණය නවත්තනවා. එහෙම නැත්නම් අධිකව තියෙන පුද්ගලයෙක් ඊටාම අල්පයක් දුන්නාම ඒ අල්පයට කැමති වෙනවා. මහා ධනවත්තු ඉන්නවා ඊටාම අල්පයි දෙන්නේ. ඒ අල්පය හොඳයි කියලා හිතනවා. යම්කිසි ශ්‍රද්ධාවන්තයෙක් ඉන්නවා තියෙන ඔක්කොම ටික දෙන්න. එතකොට තමන්ට අවශ්‍ය ප්‍රමාණය නවත්තනවා. ඒ පුද්ගලයාට ඉතුරු කරලා. ඒකට කියන ප්‍රත්‍යක්ෂතාවය. මේක තමයි අල්පේච්ඡතාවය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේවා කැමති වෙන්නේ. එතකොට බොරු කියන එක පොඩ්ඩක් නවත්තන්න. මොනේ ගොඩක් සිල්පද රකින්න පුළුවන්. පහසුවෙන් ගුණේ වැඩෙන. මේ විදිහට බොරු කියන එකකින් නවතින්න ඕනේ. සුරාමේරේ භාගතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. කොහොමද තහනම් කළේ? කිසිම කෙනෙකුට කරන්න බැරි විදිහට සර්වඥතා ඥානෙ බලලා තහනම් කළා. ඒ සිල්පදේ පැනෙව්වේ සර්වඥතා ඥානෙ. කිසිම කෙනෙකුට තර්ක කරන්න බෑ ඒක. කර කරත් නිවන් දකින්න පුළුවන්. ඒක කර කරත් අපායෙන් බේරෙන්න පුළුවන් කියන්නේ. එහෙම දෙයක් නෑ. කරොත් ඵල විපාක වෙනම කියලා තියෙනවා. මොකද්ද ඵල විපාක? උම්මත්තක වෙනවා. පිස්සු හැදෙනවා. එහෙම නැත්නම් මන්ද බුද්ධික වෙනවා. සාධාරණ දෙදී. සමහරු කියනවා අපි නම් බිව්වට කාටවත් කරදර කරන්නේ නැහැ. බීලා පැත්තකට වෙලා ඉන්නවා එහෙම නැත්නම් නිදා ගන්න. සමහරු කියනවා අපි බිව්වට අපිට සිහිය නැති වෙන්නේ නැහැ. සෑහෙන ප්‍රමාණයක් බීලත් අපිට සිහියෙන් ඉන්න පුළුවන්. ඒ දෙක හරිද? තමන්ව වංචා කරලා තියෙන්නේ තමයි. අපි හොයලා බලමු. කොහොමද අපි නම් බිව්වට කාටවත් කරදර කරන්නේ නැහැ කිව්වට බොන පුද්ගලයා ඉස්සලාම කරදරේ කරන්නේ තමන්ටයි. මොකද බොනේකේ අදහස මොකද්ද? මන්දගාමී වීම. ඒ කියන්නේ තමන්ගේ ඇඟේ දැනීම සංවේදීභාවය අඩු කර ගැනීම. තමන්ගේ ප්‍රතික්‍රියා දක්වීමේ වේගය අඩු කර ගැනීම තමයි චේතනාව. ඒ මතයට තමයි ආසාව තියෙන්නේ. එතකොට මත්ෙන්ද ආස වෙලා යමත් වෙන ද්‍රව්‍යයක් උගුරෙන් පල්ලෙහාට ඒක උගුරා ගියම සිල්පදේ කැඩෙනවා. ඕකේ ප්‍රතිඵලයක් හැටියට වෙන්නේ හොඳටම මත් වෙන එකයි. මොකද මන්දගාමී වීමේ උපරිමයක් තමයි මන්ද බුද්ධිකයි කියන්නේ. එහෙම නැත්නම් උම්මත්තකයි කියන්නේ. මොකද ඒ බුද්ධිලට තියෙන එක වටහා ගන්න වෙලා යනවා. එහෙම නැත්නම් වටහා ගන්න බැරි තරම් තත්ත්වයකටපත් වෙනවා. තව ප්‍රතිඵලයක් තියෙනවා. දරුවෝ හම්බ වෙනකොට මන්ද බුද්ධික දරුවෝ උම්මත්තක දරුවෝ ඇති වෙන්න පුළුවන්. මොකද එවැනි පියවරු ගාවට එන්නේ එවැනි කර්මානුරූප අනුරූප කර්ම තියෙන දරුවෝ. ඒ හින්දා බොහෝ විට ඒක පසුකලක දකින්න හම්බ වෙනවා. මානසික ආබාධ සහිත ශරීරය හරියට වැඩ කරන්නේ නැති මනස මන්දගාමී වෙච්ච දරුවෝ හම්බෙච්ච අය ඉන්නවා. හම්බුණාට පස්සේ නම් කියලා වැඩක් නැහැ. හම්බෙන්න කලිනුයි කියන්නේ. ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න. සමහරු කියනවා අපිට සිහිය නැතුව යන්නේ නැහැ කියලා. මෙහෙමයි. සිහිය නැතුව යන්නේ නැද්ද කියලා බලන්නේ අනිත් අයට 300යි Tamanට 300යි අතර නෙමෙයි. සමහර මිනිස්සුන්ට බිව්වේ නැතත් සිහිය නැහැ. මොකක් හරි වැඩක් කරන්න කිව්වම කියන එක නෙමෙයි කරන්නේ. එහෙම නැත්නම් කරපු එක නෙමෙයි කියන්නේ. ඒක නෙමෙයි මෙතන කියන්නේ. Taman මත්පැන් පානය කරන්නේ නැති වෙලාවක Tamanට තියෙන සිහියයි.
තමන් මත්පැන් පානය කරපු වෙලාවට තමන්ට තියෙන සිහියයි අතර තියෙන වෙනසයි මෙතන කියන්නේ. සිහිය නෑ කියලා. අනුන් ගැන හොයන්න යන්න එපා, තමන් ගැන හොයන්න. එතකොට තමන් හරියටම කල්පනා කරලා බලන්න තමන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද මත්පැන් නැති වෙලාව. හදිස්සියේ ගින්නක් ඇති වුණොත්, රෝග ව්‍යසනයක් කාට හරි ඇති වුණොත්, දැඩි රෝගයක් ඇති වුණොත්, තමන්ගේ ප්‍රතික්‍රියා දැක්වීම කොහොමද? තමන්ට ලොකු තුවාලයක් වුණොත් තමන්ට කොහොමද ඒක සම්බන්ධයෙන් ක්‍රියා කරන්න පුළුවන්? මත්පැන් ගත්ත වෙලාවටත් පුළුවන් නම් නොගත්ත වෙලාව තරම් ක්‍රියා කරන්න මම නම් එහෙම කෙනෙක්ව දැකලා නැහැ. අන්න ඒක තමයි සිහිය නැති වෙනවා කියන්නේ. ඒක තමයි කියන්නේ මජ්ජ අමජ්ජ. මදයට මත් වීමට සහ ප්‍රමාදයටපත් වීමට හේතු වෙන දේවල්. සුරාව සහ මේරය ගැනීමෙන් වැළකී. මදයටපත් වීම ප්‍රමාදයටපත් වීම තමයි ඒකේ නරකකම. ඒ හින්දා ඒක මම කියන්නේ ඒක දැන් නවත්තන්න ඕනේ කියලා. මම යෝජනා කරන නවත්තන්න කියලා මේක. මොකද අපි හිතලා බලමු අවුරුදු 15 දී 16 දී 20 දී තරුණයෙකුට හිතෙනවා නම් යම් කිසි විදිහක සතුට වෙන්න ඕන කියලා ඔය මත්පැන් මතක් වෙනවා නම් අවුරුදු 25 දී විතරක් 30 දී විතරක් ඕකම නම් මතක් වෙන්නේ. 35 දී 40 දී ඕකම මතක් වෙනවා නම් සතුට වෙන ආකාරයට හැටියට. ඔය මනුස්සයාගේ මනස පොඩ්ඩක් හරි දියුණු වෙලා තියෙනවා. පරිණත භාවයක් තියෙනවා. හිතලා බැලුවම තාම ඉන්නේ පොඩි කාලේ. කවුද කැමති පරිණත බුද්ධියක් ඇති කරගන්න? එහෙනම් මේක නවත්ත. මේක නවත්තන තරමට බුද්ධිය දියුණු වෙනවා. මොකද මන්ද බුද්ධික වෙන දෙයක් නැවතුනහම බුද්ධිය වැඩි වෙනවා අනිවාර්යයෙන්. ඒ හින්දා ඊට වැඩි ලොකු වංශයක් තියෙනවා අපායෙන් බේරෙන්න පුළුවන්. බෞද්ධුන් වහන්සේ අවම රක්ෂණයට දීලා තියෙන පහයි දීලා තියෙන්නේ කෙලස් 1500ක් තියෙනවා. කෙලස් 1500ක් තියෙද්දි සර්වඥතා ඥාණයෙන් කියනවා අවම වශයෙන් මේ පහ රැක්කොත් අපායෙන් ගලවලා දෙනවා කියන්නේ. අකමැතිද? කැමතියි. තමන්ටම හොඳක් වෙනවා. තමන්ගේ ඥාතීන්ටත් හොඳක් වෙනවා. තමන්ගේ මිත්‍රයන්ටත් හොඳක් වෙනවා. දැන් එක්කෙනෙක් හරි කියන දේ ඇහුවේ නැත්නම් හොඳ තැනකට ගිහිල්ලා ඒ පුද්ගලයාට උදව් කරන්න හරි පුළුවන් වෙනවා. මොකද තමන් ප්‍රබල තැනකට ගියොත් අනිත් කෙනෙකුට උදව් කරගයි. තමනුත් යට තැනකට ගියාම ඉතින් උදව්වක් ඉල්ලලවත් ගන්න කෙනෙක් නැති වෙනවා. අනිත් පැඩ උදව් කරන ගැන මොන කතාවද? ඒ නිසා සිල්පද පහනම් ඉතින් රකින්න ඕන. මේ බණ අහලත් රැක්කේ නැත්නම් මං හිතන්නේ ආයෙ රකින්න එකක් නැහැ. ආයි මේ ජීවිතේ අවස්ථාවක් කෙනෙක් නැහැ කියලා හිතනවා. ඒ කියන්නේ අපි අහලා නැතුව ඒ දේ කරන එක යම් කිසි පොඩි හරි අස්වැසිල්ලක් දෙන්න පුළුවන්. සහනයක් දෙන්න පුළුවන්. ඉතින් මේ දන්නේ නැති හින්දා මේක කරේ කියලා. දැනගත්තට පස්සෙත් කරාට පස්සේ යම රජුගෙන්වත් සහනයක්. ඒ හින්දා යම රජු කියන්නේ හොඳ දෙයකට කැමති පුද්ගලයෙක්. නමුත් ඔහුගේ කාර්යභාරය අනුව දඬුවම් දිය යුතුයි අදාළ විදියට. ඒ නිසා මම හිතනවා අද මෙතන ඉන්න බොහෝ පිරිසක් මේ දේ කරයි කියලා. ඔක්කොම කරන්න බැරි වුණා. හැබැයි ඒ නොකරන අයට පටන් ගන්න දවසක් නම් මම දන්නේ නැහැ. ජීවිතේ හැමදාම තියෙන්නේ නැහැ. මැරෙන්න කලින් මේක පටන් ගත්තේ නැත්නම් ආයේ වර්ෂ කෝටි ප්‍රකෝටි ගානකටවත් සමාදන් වෙන්න ඉඩක්වත් හම්බෙන්නේ. ඒ හින්දා අප්‍රමාදී වෙන්න. අදම සමාදන්. වයින් එකක්වත් බොන්න බෑ හැබැයි. බේතක් බොන්න පුළුවන්. ඒ බේත තුල භාගතුන් වහන්සේ කියනවා මත්පැන් රහ ඉස්මතු වෙලා තියෙන්න බෑ. මත්පැන් වල සුවඳ ඉස්මතු වෙලා තියෙන්න බෑ. මත්පැන් වල සුවඳ ඉස්මතු වෙලා තියෙන්න බෑ. අන්න ඊට වඩා අඩුවේ හැස්සට තියෙන බේතක් බොන්න පුළුවන්. ඒකට තියෙන ඉතාම අඩු 100 ගාණක් මත්පැන් තියෙනවා ඒවයි. ලංකාවේ නම් ඉතින් අති දක්ෂෝ ඉන්න ඒවත් පාවිච්චි කරන තව දේවල් කලවම් කරලා. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තියෙන ප්‍රඥාව ලෝකේ කාටවත් නැහැ. කොහින්ද ඔය ප්‍රඥාව ආවේ? කලින් පින් කරලා. ආවේ මෙහි පින් කරගන්න. ආවට පස්සේ මතක නැහැ මොකටද ආවේ කියලා.
හම්බ කරන එකයි කරන්නේ. හම්බ කරන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. ආපු කාරණේ කරන් ඉස්සෙල්ලා. ඊට පස්සේ දෙවනු හැටියට හම්බ කරන එක කරන්නේ. මොකද මච්චු මාර කියන්නේ ඒක මරණය මාරේ. මැරිලා ඉපදෙනකොට ආයි මුලින් ඉඳලා ඉගෙන ගන්න ඕනේ. කොහොමද ආවේ කියලා දන්නෙත් නැහැ. ඉතින් 6-4 දන්නේ නැති වුණාම අපි ඉස්සර හිතුවේ 6-4 දන්නේ නැහැ කියන්නේ මේ ගණන් ඉගෙන ගන්න කියන්නේ. පස්සේ කාලෙක තමයි තේරුනේ කර්මයයි කර්මඵලයයි හරියට දන්නේ නැත්නම් මේ දේ කරාම මොන ලෝකෙද ඉපදෙන්නේ දිව්‍ය ලෝකයෙන් මොන ලෝකෙද ඉපදෙන්නේ අපාය හතරේ මොන අපායද ඉපදෙන්නේ කියලා දන්නේ නැති කෙනාට තමයි 6-4 දන්නේ නැහැ කියලා ඉස්සර මිනිස්සු කියලා තියෙන අපේ මුතුන් මිත්‍රෝ. අපි හිතුවේ ඒගොල්ලෝ ගණන් දන්නේ නැති විදිහම කිව්වා කියලා. අපි ඉගෙන ගත්තා කියලා නේ අපි හිතුවේ. බලනකොට අපි මේ ඉගෙනගෙන තිබිලා තියෙන්නේ. අපේ මුතුන් මිත්‍රෝ හිතා ගන්න බැරි තරම් මේ දැනුමක් සහිතව ඉඳලා තියෙනවා. ඒ අය දැනන් ඉඳලා තියෙනවා මේ දේ කරාම මොන අපායේ මොන කෙනා වෙලා ඉපදිලා තියෙන්නේ කියලා. ඒවා කියලා දෙන්න තරම් රහතන් වහන්සේලා ඉඳලා අපි අද ඒක දන්නේ නැහැ. අපි හිතන්නේ මధుරයකට ගහුවට එච්චර මුකුත් වෙන්නේ නැහැ කියලා. මధుරෙක් ඇති ඔක්කොම ටික කරලා දීලා යන්නේ. මොකද මායයට එච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ මధుරෙ මරණ පුද්ගලයෙකුට. එක මధుරවයි යවන්න ඕනේ. මොකද මහන්සි වෙලා ගිහිල්ලා කරදරයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ පුද්ගලයා ඒකෙන්ම මායයට ඕන තැනට යනවා. මෙන්න මේ විදිහට සිල්පද පහ අපි ඉස්සර කරා. 6 වෙනි සිල්පදේ විකාල භෝජනා වේරමණී ඒක මම මුලින්ම විස්තර කළා. නැවත විස්තර කරන්නේ. නච්ච ගීත වාදිත විසුග දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විපුස්සනාට්ටාන සසාරද. ගීතේ වාදනය කිරීම, ගැයීම, වැයීම, ඇසීම සියල්ලම තහනම්. ගීතය තහනම්. ගීතස්ස රාදීනව සූත්‍රය. ගීතෙන් ත්‍රිපිටකයවත් කියන්න බෑ. ත්‍රිපිටකයවත් ගීතෙන් කියන්න බෑ. භක්ති ගීත ගැන දෙපාරක් හිතන්න. භක්ති ගීත කියන එක පින්ද කියලා මම අහුවොත් මම කියන්නේ දුර්ගම රජු යුද්ධ කරා වගේ පින් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ මොකද අංගුත්තර පංචක නිපාතේ තියෙනවා ගීතස්ස ආදීනව සූත්‍රය කියලා එකක්. අංගුත්තර තික නිපාතේ තියෙනවා රුන්නමිදන් සූත්‍රය කියලා එකක්. ඒ බොහෝ තැන්වල සඳහන්. අංගුත්තර තික නිපාතේ කියනවා රුන්නමිදන් භික්කවේ අරියස්ස විනේ යදිදන් ගීතං හැඳීමක භික්ෂූනි මේ ආරයන්ගේ විනේහි යම් මේ ගීතයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ අනික් අය සින්දු කියනකොට ගීතය කියනකොට ආරයන් වහන්සේලාට මේ පුදුල අනනවා වගේ වෙනවා කියන්නේ. උම්මත්තකු ඉදම් භික්කවේ අරියස්ස විනේ යදිදන් නච්ඡං යම් කිසි පුද්ගලෙක් නටනකොට හිතනවලු මේ මිනිහට නම් පිස්සු කියලා. උම්මත්තකයි කියලා හිතනවා ආරයන් වහන්සේලාට. මහායයෙන් හිනාව කටෑරලා දත් වෙන්නලා ඔක්කොම ලදරු ක්‍රියාවක් හැටියට හිතනවලු. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා ඒ නිසා භික්ෂූනි තමා තුළ ගීතේ හේතුව නැති වේවා කියලා හික්මිය යුතුයි. තස්මාතිහ භික්ඛවේ සේතුඝාතෝ ගීතේ සේතුඝාතෝ ගීතේ. ඒ කියන්නේ නිසා භික්ෂූනි තමා තුළ ගීතේ හේතුව නැති වේවා කියලා ප්‍රාර්ථනා කළ යුතුයි. අදිෂ්ඨාන කළ යුතුයි. හික්මිය යුතුයි. අයි එහෙම කියන්නේ යම්කිසි තණ්හාවේ ආකාරයක් තියෙනවා ගීතය අහන්න හිතෙන්න. ගීතයක් වයන්න හිතෙන්න. ගීතයක් ගයන්න හිතෙන්න. ඒ තණ්හාවේ ආකාරයේ තියෙද්දී කවදාවත් සමාධිගත වෙන්නේ නැහැ සිත. සින්දු කියන්න ඕනේ. සින්දුවක කෑල්ලකට කැමති වුණාම ඇති ධානලාභී 이르දි බල තියෙන මහා පුද්ගලයෙකුට මහා පුරුෂයෙකුට තියෙන ධාන ඔක්කොම එක විට නැති වෙන්නේ. උදාහරණ කතාවක් එක්තරා සාමණේර නමක් අහසින් යනවා. ඉතින් කතාවක මම මේ අදාළ කොටස විතරයි කියන්නේ. යනකොට කවුරුවක්වත් පේන්නේ නැහැ. විලක් උඩින් යනකොට කාන්තාවක් රෙදි සෝදනවා. සින්දුවක් කියන්නේ. කාන්තාව පේන්නෙත් නැහැ, රෙදි සෝදනවා පේන්නෙත් නැහැ. ගීතයේ හඬ ඇහුනම හොඳයි කියලා හිතනවා. එතකොටම අහසදී ධානය නැතුව යන්නේ. ධාන බලය නිසා එවෙලෙම කඩන් වැටෙන්නේ නැහැ. කුළුණු රොදක් වගේ ධාන රහිත පුද්ගලයෙක් හැටියට පොළොවට පාත් වෙනවා ඉවුරට.
අන්න ඒක කියලා තියෙනවා ගීතස්ස රාදීනව සූත්‍රයේ. මොනවා රාදීනව පහ. තමන්ගේ ස්වරයට ඇලෙනවා. අනුන්ගේ ස්වරයට ඇලෙනවා. බණ දන්න ගිහියෝ බයිනෝ. ගිහියෝ බයිනෝ අපි සින්දු කියනවා වගේ ශාක්‍ය පුත්තු සමුණු බණ කියනවා වගේ. හතර තමයි මේ කාරණය. සරකුත්තම්පි නිකාමයේ මානස්ස සමාධිස්ස භංගෝ හෝති. ඒ කියන්නේ ස්වර ආකෘතිය පැතීම නිසා ස්වරයේ හැඩයක් තියෙනවා. ඇදීමක්, ඉහළට නැගීමක්, පහතට බැසීමක් කියලා හැඩයක් තියෙනවා ස්වරයකට. අන්නේ ස්වරාකෘතිය තමයි සරකුත්තම්පි කියලා කියන්නේ. නිකාමයේ මානස්ස කියලා කියන්නේ සියුම් තණ්හාවක්. නිකාම කියලා කියන්නේ බෙලි තණ්හාවක් නෙමෙයි. සියුම් තණ්හාවක්. ඒ සියුම් තණ්හාව තියෙනවා නම් සමාධිස්ස භංගෝ හෝති කියලා කියන්නේ තින සමාධිය දිවිලා විනාශ වෙලා යනවා. කොයිතරම් දරුණු කියමුණක්ද නේ? සාධකාර දෙන්න කියලා තියෙනවා. නමුත් සංගීත ස්වරයෙන් නෙමෙයි. පිරිත් කියනකොට ස්වර හැඩ එන්නේ නැති වෙන්න කියන්නේ. ඒ කියන්නේ සංගීත ස්වර හැඩ එන්නේ නැති වෙන්න කියන්නේ. ඒ කියන්නේ ගීත ස්වරයට එන්නේ නැතුව මధుර ස්වරයෙන් කියන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි හොඳ කටහනකින් කියන්නේ කියලා තියෙනවා. නමුත් ගීතයේ හැඩයක් තියෙන්න බෑ. තාලයක් තියෙන්න බෑ. ඒ කියන්නේ බෙර පදයක් වයින් තාලයක් තියෙන්න බෑ. වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් වෙන්න බෑ. ඊට මෙහා ඊට පල්ලෙහෙන් තියෙන මధుර ස්වරය තියෙන්න ඕනේ. තිබුණට කමක් නැහැ. නමුත් ගීත ස්වරයට එන්න බෑ. පස්වෙනි ආදීනවය තමයි අනුගමනය කරන ජනතාව හිතනවලු මේ විදිහට තමයි ත්‍රිපිටකය කියන්න ඕනේ කියලා. විවිධකම තියෙන ලංකාව තුළ සරභඤ්ඤය කියලා වෙනම ක්‍රමයක් තියෙනවා. එක නිකායවල එක එක විදිහට කියනවා. ඉතින් මම නම් කියන්නේ වැඩි අදින්න යන්න එපා. ස්වරය කියලා නවත්තන්න. කියන්නේ වචනේ කියලා නවත්තන්න. ඊට පස්සේ ඇදගෙන යන්න දෙයක් නැහැ. මොකද භාගතුන් වහන්සේගේ බ්‍රහ්ම ස්වරය කිව්වහම ඊටාම මధుරයි. කනට මිහිරි. ඊටාම පැහැදිලි. මේ කාරණේ ඉතල බලන්න. ඊටාම පැහැදිලි කියන්නේ දැන් සමහර පිරිත් කියන විදිහ අපි දැකලා තියෙනවා. මේ පිරිත හොඳ කටපාඩම් වෙනකොට පව පොඩ්ඩක් වෙලා අහන් ඉන්නවනේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ ස්වරය පැහැදිලි නෑ. හරියට මහා ප්‍රාණ කියවෙන්න ඕන. හරියට අල්ප ප්‍රාණ කියවෙන්න ඕන. මහා ප්‍රාණ කියන තැනට අල්ප ප්‍රාණ කියන්න බෑ. ඉතිවිසෝ භගවා කියනකොට භගවා කියන්න ඕන. භගවා කියන්න එපා. සත්තා දේව මනුස්සානං කියන්න ඕන. සත්තා දේව මනුස්සානං කිව්වොත් එimhe සත්තා කියන්නේ සත්වයක් කියන එක. සත්තා කිව්වම තමයි ශාස්ත්‍රෝ වෙන්නේ. ඒ පාළියේ ලොකු ශක්තියක් තියෙනවා. එහෙන් පිටින්ම වචනේ මාරු වෙනවා. ඒ හින්දා හරියට දැනගෙන මහා ප්‍රාණ කියන්න ඕන. පිළිත කියනකොට නිවැරදි පිරිසුදු සීලයක් තියෙන්න ඕන. වචන හරියට උච්චාරණය කරන්න ඕන. කියනකොට වචනේ තේරුම තේරෙනවා නම් මහ බලවත්. මොකද චේතනාවයි වචනයයි දෙකම එකයි. නැත්තම් චේතනාව එකක්, වචනේ තව එකක්. ඒ වගේ නච්ච ගීත වාද්‍යයෙන් තෝ විසූක දර්ශන කියලා කිව්වම ක්‍රීඩා බලන්න බෑ. සේනාව බලන්න බෑ. සේනාව ගණින තැනට යන්න බෑ, බෙදෙන තැනට යන්න බෑ. ඕගොල්ලෝ මේ පැත්තෙන් යන්න මේ පැත්තෙන් යන්න කියලා හඬ කරනකොට හඬ කිරින් බලන්න යන්න බෑ. පෙරහැරක් බලන්න බෑ. මතක තියාගන්න පන්සලේ තියෙන පෙරහැරක් බලන්න බෑ විසූක දර්ශන වල. පෙරහැර කෙනෙක් කරලා තින්නේ ගිහියෝ. ගිහියෝ තමන්ගේ ඥාණයට හරියන විදිහට වාද්‍ය නැටුමින් ගැයුමින් උපස්ථාන කරලා තියෙන තම තමන් හැටි දැන් අපේ ව්‍යාපාරවල පවා ෆයිට් මියුසික් කියලා જાතියක් තියෙනවා. ඒ බිල්ඩින් වලට ගියාම හැමදාම සින්දු ඇහෙනවා. ඒ උපස්ථානයක් හැටියට කරන්නේ. එන පුද්ගලයාට කරන උපස්ථානයක් හැටියට තියෙන්නේ. නමුත් ඒක සාදු සම්මත නෑ සිල්වත්තට පස්සේ. ආර්ය විනයට ඒක නෑ. අද අපේ ලංකාවේ සිල් අරගෙන ටෙලිෆෝන් කෝල් එකක් ගන්න බෑ. මේ රින්ග්ස් යනවා ඇහෙන්නේ නැහැ සින්දුවක් කියන්නේ. සීලෙ කැඩෙනවා එතන. සින්දුව අහපු ගමන් ඇහුණට කවන්නේ අහපු ගමන් කැඩෙනවා. ඇහෙනවයි අහනවයි අතර සුළු මොහොතයි වෙනස් වෙන්නේ. හොඳට සතිපට්ඨානෙ පිළිපු පුද්ගලෙකුට විතරයි ඒක වෙන් කරන්න පුළුවන්. අනික් කෙනෙකුට බෑ. හොඳට ඉන්ද්‍රිය භාවනා කරපු කෙනෙකුට පුළුවන්. වෙන කෙනෙකුට අමාරුයි. නිකම්ම කැඩෙනවා. මට මේක ඇහුණාද මම මේ ඊළඟට ඇහුවද කියලා සුළු මොහොතයි වෙනස් වෙන්නේ. මොකද ස්වරයේ ආකෘතිය අපේ පොඩ්ඩක් හිතේ තියෙනවා. එක ස්වරයක් ආවම ඊළඟ ස්වරය අපි දන්නවා.
ඒක එනකම් පොඩ්ඩක් බලන් ඉන්නවා. ඒ ඉඳ තනිකර ලෝභ සිත් වලින් තමයි සින්දු අහන්නේ. නිකන් කියන්නම් ඒ සින්දු අහන්න එපා කියන්නේ. තනිකරම ලෝභය වර්ධනය කර ගැනීම, තණ්හා වැඩිම. ඒ මොකද යම් කිසි ගීතයක් ඉස්සෙල්ලාම අහන්න හම්බුනහම අපිට හිතෙනවා සාමාන්‍යයෙන් හොඳයි කියලා. ඒ හොඳයි කියලා හිතනවා අපි කරන්නේ ආයෙ අහනවා. එතකොට හිතනවා තව ටිකක් හොඳයි කියලා. ඒ මොකද අර පළවෙනියෙන් අහපු එක පොඩ්ඩක් හිතේ තියෙනවා. හැබැයි හරියට මතක නැහැ. ඊට වඩා මතක් වෙන දෙවෙනි සැරේ අහනකොට. ඉතින් ප්‍රස්තාරගත කරනවා මේ වගේ ටික ටික තණ්හා වැඩෙනවා. වැඩිලා දිගටම ඇහුවොත් 100 පාරක් විතර ඔන්න එපා වෙන පටන් ගන්නවා. එපා වෙලා යම් කිසි ගානකට නැවතිලා එහෙම තියෙනවා. ඒ මොකද මතක් වුණාට පස්සේ හොඳට මතක හිටියට පස්සේ එක શબ્දයක් ඇහුණාම අපි ඊළඟ શબ્දය එනකන් නොයොසිල්ලෙන් බලන් ඉන්නවා. ඒ શબ્දේ ඇහුණ ගමන් සතුට වෙනවා ඊළඟ එක බලාපොරොත්තු වෙනවා. මෙන්න මේක තමයි ක්‍රියාවලිය සින්දුහානේ. එතකොට තමන්ගේ ලෝභකම වර්ධනය කළ තණ්හා වර්ධනය කළ නිවන් දකින්න පුළුවන්. ඒ නිසා තමයි නවත්තලා තියෙන්නේ. භාගතුන් වහන්සේ නිවනට බාධා වෙන සියල්ලම නවත්තලා තියෙනවා. සාමාන්‍ය ජීවිතේ භාගතුන් වහන්සේ ඔය තරම් කරදර කරන්නේ නැහැ. පන්සල් රැකලා නිවන් දකින්න පුළුවන්. නමුත් කල් යනවා. තමන්ට ඒක හම්බෙන්නේ මොන ජීවිතේද? අවුරුදු කෝටියකින්ද? අවුරුදු 20කින් 30කින්ද? අවුරුදු 10කින් 15කින් දෙව නැත්නම් ළඟදිම ලබා ගන්න ඕනේද? යන්න කලින් ලබාගෙනම යනවාද? කියන එක තමයි තීරණය කළා තමන් මොන සීලයද රකින්න කියලා තීරණය කරන්න භාගතුන් වහන්සේ ඉඩ දීලා තියෙනවා. තමන්ගේ අතේ තියෙන්නේ. තමන් යන යාම තීරණය කරන්න. ඕකෝයි භාගතුන් වහන්සේ නිදහසක් දීලා තියෙන ඉඳ තමයි සංසාරේ මේ තරම් කල්ලා තියෙන්නේ. බුදුවරු ලක්ෂ ගණන් දැකලා මේ ඉන්නේ තනියම එන ගමනක් නෙමෙයි. හැමදාම වෙලාවමදි වෙලා තියෙනවා. වීරවත් පුරුෂයෝ ඉන්න කොටක් ඉස්සරහට යන්න කියලා හිතන් යනවා. අනිත් පැයට උදව් කරා. නමුත් බහුතරය වෙලාවක් නැතිකම නිසා යෙදෙන්න බැරි වෙච්ච නිසා ඉස්සරහට යන අය තමයි වැඩිපුර ඉන්නේ. අනික් කයවත් දුකින් මුදවනවා කියලා යම් කිසි ප්‍රමාණයක් යන පොලිසිය ඉන්නවා. එහෙම නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් වැඩිපුර වෙන්නේ වෙලා නැතිකම. මොකද ඥාතියෙක් නැති, මිත්‍රයෙක් නැති, රස්සාවක් නැති කරන්න කිසිම වැඩක් නැති ජීවිතයක් කොයිදිවත් හම්බෙන්නේ නැහැ. ඒ ඉඳ හැමදාම මොකක් හරි වැඩක් තියෙනවා. රස්සාවක් නැති පුද්ගලයෙක් කරන් බලන්න රස්සාව තියෙන පුද්ගලයාට වඩා වැඩ. ලංකාවේ නම් එහෙමයි. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මාලා ගන්ධ විලේපන කියලා කියන්නේ මාලා දරින්න බෑ. අලංකාර වෙන මාලය දාන්න බෑ. මල් මාලාව හෝ අනික් මාලාව. සුවඳ විලවුන් පාවිච්චි කරන්න බෑ. පවුඩර්, ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න බෑ. සමට රෝගයක් තියෙන කෙනෙකුට බෙහෙතක් හැටියට පාවිච්චි කරත හැකි. හැබැයි අවංක වෙන්න තමන් රවට්ට ගන්න බෑ. සිල් ගන්න කලින් ඒව දාගෙන ආව නම් ඒව ගලවන්න. රත්තරන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මාල හැටියට දාන්න බෑ. ખરાබ හැටියට දාන්න බෑ. ඒකෙන් දැනුවත් වුණාට පස්සේ එහෙම කරන්න. ඒ කියන්නේ මේකප් කරන්න බෑ. පවුඩර් දාන්න බෑ. සුවඳ විලවුන් ගන්න බෑ. ඒවා දරන්න බෑ. සිරුර ධාරණ මණ්ඩන කියන අලුතෙන් පුරවන්න බෑ. පොරලෝසුව ආභරණයක් හැටියට දානවා නම් ඒක දාන්න බෑ. උපකරණයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. උච්චාසයන මහාසයන ගැන මම කියන්නම් ප්‍රමාණය. මහාසන දැන් නෑ. හැබැයි අර ගොඩාක් කුෂන් තියෙන ඒවා ඉඳගන්න යන්න එපා. මොකද අඟල් 4කට වඩා ඉබෙනවා නම් ඒක ඉඳගන්න යන්න එපා. උච්චාසයන කියලා කියන්නේ භාගතුන් වහන්සේගේ ප්‍රමාණයෙන් අපේ උගත් ස්වාමීන් වහන්සේලා වේල්පණ හාමුදුරුවෝ කියලා තියෙන අඟල් 27කට වඩා උස ඉඳගන්න එපා කියලා. ඒ ඉඳගන්න එපා කියන එක මේ ලිඳක ගැටකටවත් හේතු වෙන්න බෑ ඒක. තාප්පයකටවත් හේතු වෙන්න බෑ. මේ ඉඳ ගැනීම වශයෙන් මේ යන්තම් හේතු වීම වශයෙන් අර සමහර පුද්ගලයෙක් අර පුරුද්දක් වශයෙන් ළඟ මේසයක් හැම තියෙනවා නම් මේසෙට බර වෙලා පොඩ්ඩක් ඉන්නවනේ. එහෙම වුණොත් සිල්පදේ කැඩෙනවා. ඒ නිසා සැලකිලිමත් වෙන්න. ඒ නිසා අපිට ප්ලේන් එකේ යන්න පුළුවන් සිල්පදේ රැකගෙන බස් එකේ යන්න පුළුවන්. අපි පොඩි කාලේ අපිට කියන්නේ ඊටත් පොඩි බිම නැත්තම් ඉඳ ගන්න කියලා. නමුත් එහෙම සිල්පදයක් තිබුණා නම් භික්ෂුන් වහන්සේලෝක රකින්න හම්බෙන්නේ නැහැ. ඒ දවස්වල තිබ්බ මහා ආසනය කියන එක
මහා ආසනයක් කකුල කියලා තියෙන්නේ බංකුවක. ඒ බංකුව කුෂන් කරපු දැන් තියෙනව නෙමෙයි. අඟල් 6ක් හෝ 4ක් හෝ දිග එළුළුම් හෝ මුවලොම් තියෙන සැප සහිත රත්තරන් වලින් විසිතුරු කරපු කුටුවක තමයි කකුල තියලා තියෙන්නේ. ඉඳලා තියෙන ඊටත් දවසේ. දෙපැත්තට ඇඳි තිබිලා තියෙනවා. මණික් ඔබ්බලා තිබිලා තියෙනවා. කැටයන් කරලා තිබිලා තියෙනවා. කකුල් වල සිංහ රූප, ව්‍යාඝ්‍ර රූප හදලා තියෙනවා. පොදු පළස් කියලා කොන්දේ බෙන්න ලොම් වලින් හදපු දේවල් තිබිලා තියෙනවා. පොදු පළස් කියලා කියන්නේ ඒවට. ඒ වගේ මහාසන දැන් නැහැ වැඩි. සමහරට මෙහි ධනවතුන් ගාවන තියෙනවා. නමුත් ලංකාවේ නම් මම හිතන්නේ නැහැ කියලා. නමුත් ඕනවට වඩා දෙවෙන දේවල් පාවිච්චි කරන්න එපා. සාමාන්‍ය මෙට්ට හිටියට ප්‍රශ්නයක් නැහැ. වීර්ය තියනවා නම් බිම ඉන්න ඉතාම හොඳයි. නමුත් ශාරීරික ආබාධයක් ඇති වෙනවා නම් ඒක එච්චර හොඳ නැහැ. සිල්පදේ නවත්තලා දානවා අන්දුල සිල් ගන්න එක. ආයි නම් මට ඉන්න බෑ ඉඳගෙන ඉන්න බෑ කියලා. ඊට වැඩිය හොඳයි. පුළුවන් පහසු ආකාරයෙන් ඉඳලා සිල්පදේ රකින්න. බාගතුන් වහන්සේ හොඳ කරන්න පුළුවන් වැඩක් කියලා කියනවා. අපි වැඩසටහන ඉවරනට පස්සේ විසිර යන සිල් පවාරණය කරන්නේ නැතුව ගිහිල්ලා පහවදා උදේ අද උදේ 4 සමාදන් වුණා නම් හෙට උදේ 7න් පස්සේ පන්සිල් ගන්න එච්චරයි. රැට නිදා ගන්න ඕන නම් නිදා ගන්න, නාන්න ඕන නම් නාන්න, සිල්පද එකක්වත් කැඩෙන්නේ නැහැ. කැමති නම් භාවනා කරන්න, පුළුවන් තරම් භාවනා කරන්න, පොතක් කියවන්න, ඕන දෙයක් කරන්න. නිදාගත්තත් සිල් කැඩෙන්නේ නැහැ. ඉතින් හරි ලේසි. භාගතුන් වහන්සේ ගොඩක් නිදාස් මොකද සීලමය පුණ්‍ය ක්‍රියාවට ඒක අදාළ නැහැ. මේ අපි මේ කාලය වඩා හොඳ විදිහට යොදා ගන්න තමයි භාවනාව, බණ ඇසීම, ඒ දේවල් කරන්නේ. මොකද සීලමය පුණ්‍ය කර්මයක් හැටියට චේතනාව ඵල දෙන්නේ සිල්පදයක් හැටියට සමාදන් වෙන වෙලාවේ කඩන්න සිද්ධ වෙන වෙලාවට වලකින වෙලාවේ විතරයි. ඒ අතර තියෙන සීල සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක විතරයි. සීලමය පුණ්‍ය ක්‍රියාවක් නෑ. සමාදානය සහ විරති කියන අවස්ථා දෙකේ විතරයි සීලමය පුණ්‍ය ක්‍රියාව. ඒ අතර අපි මේක ධර්ම ශ්‍රවණ භාවනාමය පුණ්‍ය ක්‍රියාවලින් පුරවනවා. මහත්ඵල මහානිසංස වීම පිණිස. ඒක සීලයට කෙලින්ම අදාළ නෑ. මේ අට සිල් අරගෙන රැකියාවට යන්නත් පුළුවන්. ඔය කියන සීමාවල් තුල මේකප් කරන්නේ නැත්නම්, පවුඩර් ගන්න නැත්නම්, සුවඳ විලවුන් ගන්න නැත්නම්, විකාලයේ කන්නේ නැත්නම්, ඉරුමුදුන් වෙන්න කලින් ආහාරය අරන් නවතිනවා නම්, රූපවාහිනිය බලන්නේ නැත්නම්, සින්දු අහන්නේ නැත්නම්, මේ දේවල් වලින් තොරව රැකියාව කරනවා නම් කරගෙන යන්න පුළුවන්. හරි පහසුයි. ඇඟට සමහර විට ඉතින් ඇඟ නිරෝගී වෙනවා කියලා. ඒකම කියනවා නම් භාගතුන් වහන්සේ කියපු දේවල් කරන්න පුළුවන් හරි ලේසි. හැමදාම බනහන්න ඕන කියලා නීතියක් නැහැ. සීලමය පුණ්‍ය ක්‍රියාව වෙනම එකක්. ඒක රකින්න පුළුවන්. ඒක නිතර රැක්කාම ඒ පිළිබඳව හොඳ පුරුදු පුහුණුවක් ඇති වෙනවා. මම කියන්නේ ඒක පාඩම් පටන් ගන්න කියලා. ඉඳලා දවසින් දවස පොයක් වෙන්න ඕනේ නැහැ. පුළුවන් දවසට පටන් ගන්න. දවසක් කරන්න නවත්තන්න ඔහොම කරගෙන යනකොට හිතනවා දවස් දෙක තුනක් එකට කියන්න හොඳයි කියලා. අන්න ඒක කරන්න. ඔහොම මාස ගණන් ඉන්න පුළුවන්. සිහිය තියෙනවා නම් ඉන්න පුළුවන්. උනන්දුව තියෙනවා නම් අමාරු නෑ. හවසට ඕන තරම් අලුතුරු බීම් බොන්න පුළුවන්. ඒ හින්දා ඇඟට අමාරුවක් දැනෙන්නේ නෑ. ඇඟට අමාරු නම් ගිතෙල් ටිකක් කකුරු ටිකක් ඒ වගේ කලවම් කරලා ආහාරයට ගත්තා නම් ඇඟේ ශක්තිය ඔක්කොම එනවා. බඩගින්න නැතුව යන්නේ නෑ. බඩගින්න නැතුව යන්නේ නෑ. බඩගිනි වේදනාව විතරයි නැතුව යන්නේ. ඇඟේ පණ නැති බව එනවා. නමුත් අමතර ශක්තියක් එන්නේ නැහැ. එහෙම හිතන්න එපා. භාගතුන් වහන්සේ කියන්නේ මදේ වැඩි වෙන්න දෙයක් නෙමෙයි. බඩගිනි නැති කරලා ශරීරයට අවශ්‍ය ප්‍රමාණය විතරයි කියලා. හිතලා බලන්න බඩගින්නට කෙහෙල් කෑවොත් එම සමහරට මේ පොඩි කෙහෙල් ඇවරියක් වගේ ගත්තොත් ඇවරි දෙකක් විතර කනවා හොඳ. කන්න පුළුවන් පුදුට. බඩගිනි මට කෙහෙල්ම කන්න ඕනේ කියලා. යුෂ හදලා බිව්වොත් ගෙඩි දෙකකට ඇදී වන්න බෑ. නමුත් බඩගිනි අමාරුවක් නැති වෙනවා. භාගතුන් වහන්සේ කොයිතරම් හොඳින් මේවා කියලා තියෙනවා. ආහාරයක් ගන්න වෙන්නේත් නැහැ. ශරීරයේ තියෙන තණ්හාව අතහැරියොත් විතරක් මේක කරන්න පුළුවන්. මේ විකාල භෝජනා වේරමණී ශික්ෂාපදේ හරියට අවබෝධ වුණොත්, ආහාරය පිළිබඳ හරියටම අවබෝධ වුණොත්, ආහාරය හේතුවයි, හේතු නැති කිරීමේ මාර්ගය කියන හතරක් කියලා කියනවා. අනාගාමී වෙනවා කියනවා. බලවත් සිල්පදයක්. මේ මොකද
ශරීරෙට තියෙන තණ්හාව නිරූපණය වෙන දෙයක් තමයි ආහාරය කියලා කියන්නේ. ශරීරෙට තියෙන තණ්හාව අතාරින්න ඕනේ නිවන් දකින්න. ජීවිතෙට තියෙන තණ්හාව අතාරින්න ඕනේ නිවන් දකින්න. ඒක අතාරින්න පෙරහුරුවක් මේ තියෙන්නේ. ශාරීරික වේදනාව දැනෙද්දී ඒකට යට නොවෙන්න කරන පෙරහුරුවක්. සාමාන්‍යයෙන් මහපල පාවිච්චි කරන්නේ කොමඩු වරකා ඒ වගේ මහපල කියන જાති බොන්න එපා. තේර බොන්න පුළුවන්. අඹ, ජම්බු, කෙසෙල්, ඇටි කෙසෙල්, මිදි බොනවා නම් තනිකර මිදි විතරක් බොන්න එපා. යුෂ හදලා පැන් ටිකක් කලවම් කරලා බොන්න කියලා තියෙනවා. මොකද මිදි විතරක් යුෂ හැදුවොත් ඩක් වෙලා පරක්මුත් එම පැහෙනවා. ඊට පස්සේ ඔය වෙරළු, නමිනං, උගුරැස්ස යනාදී ඕන එකක් බොන්න පුළුවන්. දොඩම්, නාරං ඒ ඕන එකක් බොන්නවා. මහපල කියන જાති බොන්න එපා. ඒ කියන්නේ මේ පිපිඤ්ඤා, කොමඩු ඒ වගේ ඒවා බොන්න එපා. මෙලන් කියලා හිමින් ඒවා බොන්න එපා. ඒව බොන්නේ නැහැ. මොකද මේ අපේ ස්වාමීන්වහන්සේලා ඒක කරන්නේ ඒක විනේ තියෙනවා. අපිට ඉතින් ඒක අදාළ නැහැ. අපි ඊට වඩා දේවල් ගොඩක් තියෙනවා බොන්න. අඹ දුවත් ඇති. පෙර බොන්න පුළුවන්. පෙරිතා හොඳයි. බඩ නිවෙනවා. බඩේ තියෙන තුවාල වලට පොඩි සාහනයක් එනවා. පෙර විවහා. අන්නේ විදිහට කරන්න